හොඳයි දුවපුතේ එහෙනම් අපි ගැළපිලි අංක 6 වෙනකන් කතා කරගෙන දැන් 7 බලමු. මෙන්න මෙතනදී කතා වෙන්නේ අර අපි කතා කරපු කල්බදු ප්‍රමිතය ගැන. SLFRS 16 සම්බන්ධව ඉතින් කල්බදු ප්‍රමිතය ගැන කතා කරද්දී ඒ ගැන ඔබ දැනුවත් නැත්නම් මේ ගැළපිල්ල මම කියලා දෙන කලින් ඕනනම් පොඩ්ඩක් ගිහිල්ලා අපගේ YouTube channel එකේ දාලා තියෙනවා කල්බදු SLFRS 16 හා සම්බන්ධව වීඩියෝස් කිහිපයක් එක බලලා ඉන්න. නැත්නම් මේක අහගත්තත් ප්‍රමාණවත් මම කියලා දෙන්නම්. බලන්න ගොඩනැගිල්ලක භාවිත අයිතිය වසර 4ක කාලයකට ලබා ගැනීම සඳහා. දැන් බලන්න ගොඩනැගිල්ල භාවිත අයිතිය කියන්නේ මොකද සරලව? ඒ කියන්නේ ගොඩනැගිල්ල පාවිච්චි කරන්න අවුරුදු 4කට අරගෙන. එච්චරයි. සඳහා 2020 3.1 දින සමාගම විසින් කල්බදු ගිවිසුමකට එළඹෙනවාදී. ඒ කියන්නේ කාත් එක්ක හරි තුන්වෙනි පාර්ශ්වයක් එක්ක කල්බදු ගිවිසුමකට එළඹිලා මේ ගිණුම් වර්ෂය අවසන් වෙන්න මාසයකට කලින් තුන්වෙනි ඒ මාසෙම පළවෙනි දවසේ කෙසේ වුවද අලුත් වැඩියාව සඳහා ලක්ෂ 5ක වියදම් දැරීමෙන් පසු 2020 3.31 දින සිට මෙම ගොඩනැගිල්ල භාවිතය සඳහා යොදා ගන්න පුළුවන් වුණා. අර භාවිත අයිතිය ඇතිවත්කම් කියන්නේ ඒකයි. භාවිතයට අපිට අයිතිය තියෙනවා. නේද? හැබැයි වත්කම තාමත් මේ අපි වාරික වශයෙන් ගෙවන හින්දා වත්කම අයිති වෙලා තියෙන්නේ වාරික සියල්ල ගෙවල ඉවරන කාලේ අදාළ තුන්වෙනි පාර්ශ්වයට. ඒකයි අපි මෙතන වෙනම පෙන්නන්නේ දුවේ භාවිත අයිතිය ඇතිවත්කම් කියලා. එතකොට මේ බලන්න දැන් 3.31 දින වර්ෂයේ අවසන් දවසේ වෙද්දී මොකද වෙලා තියෙන්නේ? මේ වත්කම භාවිතා කරන්න පුළුවන් තත්ත්වයටපත් වෙලා. එහෙනම් ඔන්න අපි මොකද මේ LKS 16 දේපල පිළිතුරු කරන ප්‍රමිතියනවත් කරන්න ඕනේ වත්කම පාවිච්චියට සුදුසු අවස්ථාවටපත් වෙච්ච ගමන් අපි වත්කම හඳුනා ගන්න ඕනේ නේ ගිණුම් පොත්වල. එහෙනම් මේ ගොඩනැගිල්ල දැන් හඳුනා ගන්න සූදානම්. චූටි දෙයක් කරන්න තියෙනවා බලන්න. අලුත් වැඩියාව සඳහා ලක්ෂ 5ක් වියදම් කරලා මෙම අලුත් වැඩියා කිරීම තුළින් මුළු කල්බදු කාලය තුලම සමාගමට මේ ප්‍රතිලාභ ගලා යයි අපේක්ෂා කෙරේ. ඒ කියන්නේ මොකද්ද මේක නිකන් ආයබාර වියදමක් නෙමෙයි කියලා කියන්නේ ප්‍රාග්ධන වියදම. ඒ කියන්නේ මේ වත්කමේ අගය වැඩි වෙන්න බලපාන වියදමක්. හැබැයි මොකද්ද මේ 5000 මේ 500 කරලා තියෙන්නේ? කෙසේ වුවද මෙම මුදල වෙනත් පරිපාලන වියදම් තුළ ගිණුම්ගත කරලා ඒ කියන්නේ මොකද කරලා තියෙන අයබාර වියදමක් විතර හඳුනාගෙන ලාභ ගිණුමට වියදමක් විතර දාලා අපි දැන් කරන්න ඕනේ මොකද්ද? වියදම් ගිණුමකට හර කරලානේ තියෙන්නේ. අපි මේ වියදම් ගිණුමෙන් අයින් කරලා වියදම් ගිණුම බැර හර කරන්න ඕනේ කොහෙටද? භාවිත අයිතිය ඇති වත්කම් ගිණුමට හර කරනවා. ඇයි අපි ප්‍රාග්ධනිත කරනවා. මේක වත්කමේ අගය වැඩි වෙන්න හේතුවක්. දැන් බලන්න භාවිත අයිතිය ඇති වත්කමේ ශේෂය තියෙනවා. ශේෂ පරීක්ෂණය බලන්න 12600යි. හරි සරලයි මේ මම මෙච්චර පැහැදිලි කරන්නේ ඔබට තේරෙන්න මිසක් මේක මෙතන ලොකු දෙයක් නෑ. මෙතන හරිම සරල දෙයක් තියෙන තේරුම් අරගෙන කරන්න. බලන්න භාවිත අයිතිය සහිත වත්කමේ මේ වටිනාකම 12600යි. දැන් අර 500 වියදමක් විදිහට දාන්නේ නැතුව අපි මොකද කරන්නේ? වත්කමේ අගය වැඩි වෙන්න බලපාන දෙයක් විදිහට ගිණුම්ගත කරනවා. එහෙනම් අර 12600ට අර 500 වියදම් වලින් අයින් කරලා මේකට එකතු කරලා කීයද එතකොට සම්පූර්ණ අගේ 13100 දාගන්න මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ භාවිත අයිතිය දිවත්කම් වලට 13100යි. මම ඒක මෙන්න මෙතනත් පෙන්වලා දිනා බලන්න දුවේ පුතේ සටහන් අංක 5 භාවිත අයිතිය දිවත්කම් ජංගම වල වත්කම් වලට පෙන්වන්න ඕනේ 12600 ධන 500 සමානයි 13100. ඒක දාන්න මෙතනට. දැන් අර 500 අපි වියදම් වලින් අයින් කරා කියලා පෙන්වන්නත් එපා නේද? එහෙනම් බලන්න වියදම් ලේඛනය එක පෙන්වන්න ඕනේ. මේ බලන්න භාවිත අයිතිය ඇති වත්කම් වල වියදම් ඉවත් කිරීම මේ කෙටියෙන් දාන්න තේරෙන විදිහට ඒක මේ ගැන වැඩි හිතන්න එපා. මේක ලියලා තියෙන එක ඔබට තේරෙන විදිහට ලියන්න. ඊළඟට මෙතන පරිපාලන වියදම් වලට දාලා තියෙනවා කියලා කියනවනේ. අපි එහෙනම් ඉතින් ඉවත් කරන්න ඕනේ හින්දා 500ක් වරහන් කරලා දාගන්න. අවසන් ශේෂය ගන්නකොට මේ 500 අඩු වෙලා ඉන්නේ. ඒතකොට අපිට අවශ්‍ය දේ සිද්ධ වෙනවා. එතකොට ඔන්න බලන්න දුවේ පුතේ ඒක හරියි. දැන් මේ කොටසම තව දෙයක් තියෙනවා. දැන් අපි මොකද්ද මෙතෙන්දි කරන්න ඕනේ? LKS මේ SLFRS 16 මේ කල්බදු සම්බන්ධව දන්නවනේ ඊළඟට අපි කරන්න ඕන තව දෙයක් තියෙනවා. මොකද්ද? මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ කල්බදු ණය හිමියන්ගේ ඒ කියන්නේ කල්බදු ණය හිමියෝ කියන්නේ අපි කල්බදු ගිවිසුමට අනුව ඉදිරියේදී ගෙවන්න තියෙන සම්පූර්ණ වටිනාකම කොටස් දෙකකට කඩලා හඳුනා ගන්නවා. ඒ කොහොමද? ජංගම නොවන කොටස සහ ජංගම වගකීම් කොටස කියලා මෙන්න මෙතන කොටස් දෙකකට කඩලා මතකද මම මෙතන කිව්වා කල්බදු ණය හිමියෝ කල්බදු ණය හිමියෝ තැන් දෙකක තියෙනවා. ඊයේ
ජංගම නොවන වගකීම්. ඒ කියන්නේ ඉදිරි මේ අපේ එළවෙන අලුත් නව වසරෙන් පස්සේ ඊළඟ අවුරුද්දෙනුත් පස්සේ ඉදිරියට කියන කොටස අපි මෙතන හඳුනා ගන්නවා. තවත් වර්ෂයක් ඇතුළත පමණක් ගෙවන්න තියෙන කොටස විදියට අපි ඒ කොටස හඳුනා ගන්නවා ජංගම වගකීම් විදියට. මෙතන ඉලක්කම් දෙකක් තියෙනවා. ගන්න විදිය බලමු. බලන්න කෙසේ වුවද ගිවිසුමට අනුව 2021 3:31 දින සිට ඒ කියන්නේ කවද්ද මේ අද නෙමෙයි දැන් මේ ගිණුම අද කියන්නේ කවද්ද ගිණුම වර්ෂය අවසන් දවසේ 2020 3:31 දින ඉන්නේ කියලා හිතන්නකෝ මේක හදන දවසේ ඉන්නේ. එතකොට දැන් අදින් පස්සේ තවත් අවුරුද්දකින් දින පටලවා ගන්න නම් එපා මෙතනදී කලබල නැතුව නිදහසේ හිමීට මේක ලියා ගන්න. 2021 3:31 දින සිට ඒ කියන්නේ තවත් අවුරුද්දකට පස්සේ ඉඳලා රුපියල් 4413ක කල්පතු වාර්ෂික මේ කල්පතු වාරකයක් ගෙවන්න ඕනේ. එතකොට ඒ අවුරුද්දට ඒ කියන්නේ මේ ඊළඟ අවුරුද්දේ අවසන් දවසට ගෙවන්න ඕන කල්පතු පොලිය 1890යි. ඒ කියන්නේ මොකද්ද? දැන් අද ඉන්නේ 2020 3:31 දවසේ. දැන් මෙතන දීලා තියෙන්නේ මොකද්ද? 4413ක් ගෙවන්න ඕනේ කියලා. අවුරුද්දෙන් අවුරුද්දනේ ගෙවන්නේ. ඊළඟ හැම අවුරුද්දෙම 3:31 ගෙවනවා කියලා හිතා ගන්නකො. හැම අවුරුද්දෙම දැන් පටන් ගන්න කවද්ද? 2020 3:31 දින සිට. දැන් මේක 2020 3:31 දින සිටනේ මේක භාවිතයට සූදානම් වුණේ. ඔන්න එදා ඉඳන් පටන් ගන්න ඕනේ 2020 3:31. ඒ කියන්නේ මේ අවුරුද්දේ අන්තිමට කොටසක් තියෙනවා. ඊළඟ අවුරුද්ද 2021 3:31 2022 3:31 ඔන්න ඔහොම කියලා තමයි මේක ඉවර වෙන්නේ. එතකොට එහෙනම් 2021 3:31ට මේ ගෙවන්න ඕන කල්බදු වාර්ෂික වටිනාකම කීයද? 4413යි. එහෙනම් ඒක ඇතුලේ පොලි කොටස කොච්චරද? 1890යි. 4413 ඇතුලේ තියෙන පොලි කොටස 1890යි. එහෙනම් අපි 4413න් දුවේ පුතේ ඔබ ප්‍රමිතිය මතක් කරගන්න 4413න් 1890 අඩු කරාම අන්න ඒ කොටස තමයි අපි කොහෙටද දාගන්නේ? ජංගම කොටසට. ඇයි ඊළඟ අවුරුද්ද තුලදී ඒක ගෙවන්න ඕනේ. එහෙනම් තවත් වර්ෂයක් තුලදී අපිට දැරීමට සිදුවන වියදම අපි ජංගම කියලා දාගන්නවා. එහෙනම් මේ බලන්න කල්බදු සම්බන්ධ මේ ගැළපීමේදී මම මෙතන දාලා තියෙනවා කල්බදු වගකීම 12600. දැන් මෙතන 13100 කියලා දාගන්න එපා. ඇයි මේ 10 අපි සමහර බාහිර පාර්ශවයේ සමාගමත් එක්ක මේ බැඳිච්ච මේ කිවිසුමේ තියෙන වටිනාකම 12600යි. එහෙනම් 12600 දාගෙන බලන්න ඒ 12600 තමයි කොටස් දෙකකට කැඩෙන්නේ. පළවෙනි කොටස ජංගම කොටස. එහෙනම් ජංගම කියලා දාගෙන බලන්න කොහොමද ගන්නෙ? මම කිව්වා 4413න් 1890ක් අඩු කරන්න කීයද උත්තරේ? 2523යි. ඔන්න ඔය 2523 දාගන්න මෙන්න මෙතනට ජංගම වගකීම් වැඩද? හරි සරලයි. ඔන්න එහෙනම් ජංගම නොවන වගකීම් කොටස ගන්න කොහොමද? හරිම ලේසි. බලන්න කල්බදු වගකීම් 12600යි. ඉතින් ඔබට තේරෙනවා ඒ 12600න් 2523 ජංගම කොටස නම් ඊටු ටික මොකද්ද? ජංගම නොවන කොටස. මේ බලන්න 12600න් 2523 මෙන්න මේ 2523 මෙතනට දාලා 12600න් අඩු කරන්න 10077යි. එහෙනම් මේ 10077 දාගන්න දුවේ පුතේ මෙන්න මෙතන 10077 ජංගම නොවන වගකීම් කොටස. මේ දෙකේ එකතුව තමයි සමාන වෙන්නේ 12600ට. හරි ලේසි. එහෙනම් ඔන්න විශේෂම ගැළපිල්ලක් අපි කරලා ඉවරයි දුවේ පුතේ. එතකොට අපි දැන් බලමු කොහොමද අවසන් ගැළපිල්ල හදන්නේ කියලා. ඒකත් ඉතාම වැදගත් ගැළපිල්ලක්. මොකක්ද ඒ ගැළපිල්ල? ඒක විශේෂ සටහන ආදායම් බදු. ගොඩක් ළමයි පටලවා ගන්න දෙයක්. බලමු මේ ගහන හැටියට කොහොමද ආදායම් බදු සඳහන් මේ ගැළපිල්ල කරන්න කියලා. වර්ෂය තුල ගෙවූ ආදායම් බදු තුල පසුගිය වර්ෂය සඳහා ගෙවූ 520ක් ඇතුළත් වේ. අපි බලමු වර්ෂය තුල ඒ කියන්නේ මේ 2023 කලින් මේ වර්ෂය තුල ගෙවුව ගන්න සම්පූර්ණයෙන් කීයද කියලා බලන්න ශේෂ පිරික්සමේ තියෙනවා. ගෙවූ ආදායම් බදු කියන්නේ 1250. හරි. එහෙනම් අපි ආයෙ ගැළපිල්ලට ගිහිල්ලා බලමු. ගැළපිලි අංක 8 ඉඳලා තියෙනවා. මේ වර්ෂය තුල ගෙවුවර 1520 සමාවෙන්නේ 1250 නේද? 1250 ඇතුලේ 520ක් ඇතුළත් වෙන්නේ කවදාද? පසුගිය අවුරුද්දට.
ඒ කියන්නේ 2019.3.31කින් ඉවර මේ අවසන් වෙච්ච වර්ෂයට අදාළව තමයි මොකද තියෙන්නේ? අර 520 ඇතුළත් වෙන්නේ. එහෙනම් සරලයිනේ 1250න් 520ක් ගියාම ඉතුරු ටික කීයද? 730ක් ගෙවලා තියෙන්නේ මොන වර්ෂයේද? මේ වර්ෂයට. ඒ කියන්නේ අපි මේ කතා කරන 2019-20 අවුරුද්දට. ඒ කියන්නේ 2019 4 එකේ පටන් අරන් 2020 3.31කින් අවසන් වර්ෂයට අදාළව ගෙවලා තියෙන බද්ද කීයද සමාගම විසින්? දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට 730යි. එහෙනම් ඒ 730ත් ඔන්න ඔළුවේ තියාගන්න 520ක් කලින් අවුරුද්දට මේ 730 මේ අවුරුද්දට. ඊළඟට තියෙනවා 2020 3.31 දින අවසන් වර්ෂය සඳහා මුළු ආදායම් බදු වගකීම 650ක් ලෙස ඇස්තමේන්තු කරලා. ඔන්න බලන්න පුතේ එතකොට මේ අවුරුද්දට මේ අපි කතා කරන 2019-20 අවුරුද්දට අදාළ ආදායම් බද්ද කියලා අපි ගණන් හදලා තියෙන්නේ කීයද? 650යි. මුලින් මන්න එක ලියාගමු තුන්වෙනි සටහන බලන්න ආදායම් බදු කියලා ටොපික් එක දාගන්න. 2020 3.31 අවසන් වර්ෂය සඳහා ආදායම් බද්ද කියලා මෙතන ලියාගන්න මම දුපිට ලියන්නේ ආදායම් බද්ද 650යි. දැන් මේකේ මෙන්න මෙතන තව චූටි ගැළපීමක් කරන්න ඕනේ ඔයගොල්ලෝ එක මම සරලව කියලා දෙන්නම් ඔබ කලින් දැන හිරි නැත්තත් ප්‍රශ්නයක් නැහැ. ඔබ තව මෙතනින් හරිය ප්‍රශ්න පත්‍ර කරනවා නම් තව හොඳටම තේරෙයි. කලින් කරලා තියෙනවා නම් ඒක නැවත මතක් වෙයි. වර්ෂයට අදාළ බද්ද උඩින්ම දාගන්න. එහෙම තමයි සරලව කරන්නේ. වර්ෂයට අදාළ බද්ද උඩින්ම දාගන්න. ඒක ගානේ කියනවා. දැන් මෙතන කෙලින්ම කියනවා 650යි කියලා. ඒක දාගන්න උඩින්. දැන් මෙතනට ගන්න ඕන එකම දේ ධන හෝ ඍණ කියලා මම දාලා තියෙනවා. ඕන හෝ කලින් අවුරුද්දට දැන් මේ අපි කතා කරන අවුරුද්ද කලින් අවුරුද්ද සඳහා අපි බදු වෙන් කිරීම ඕන නම් නැත්නම් අදි නම් මෙන්න මෙතන පොඩි ගැළවීමක් කරන්න ඕනේ. ඕන අදි ආදායම් බදු වෙන් කිරීම කියලා දාගන්න. දැන් බලන්න කලින් අවුරුද්ද දිහා බලන්න දුවේ පුතේ ශේෂ පිරික්සුමේ තියෙනවා 2019 4.1 දිනට ආදායම් බදු ප්‍රතිපාදනය. ඒ කියන්නේ 2019 4.1 කියන්නේ දුවේ පුතේ දැන් 2019 3.31 වගේ ඊට කලින් දවසනේ. ඒ කියන්නේ 2018-19 අවුරුද්දට අදාළව මේ අවශ්‍ය කරන මේ ආදායම් බදු ප්‍රතිපාදනය මේගොල්ලෝ ආදායම් බදු සඳහා වෙන් කිරීම. හරියට මෙන්න මේ අවුරුද්ද කරපු 650 වගේ. ඒ අවුරුද්දේ ආදායම් බදු ප්‍රතිපාදනය 400යි කියලා හිතලා තියෙනවා. හැබැයි ඇත්තටම මේ ඒ අවුරුද්දට අදාළව කොච්චර ගෙවලා තියෙනවද? බලන්න මේ 8 වෙනි ගැළපිල්ල කිව්ව මතක ඇති ඔබට. 520ක් ගෙවලා තියෙනවා ඒ අවුරුද්දට අදාළව. එහෙනම් මොකද ඔය තේරෙන්නේ? අපි ඒ දවස්වල හිටන් හිටිය 400ක් ගෙවන්න වෙනවා කියලා තමයි ප්‍රතිපාදනය කරේ. හැබැයි ඇත්තටම කලින් අවුරුද්දට අදාළව මේ පස්සේ අවුරුද්දේදී ඒ කියන්නේ අපි මේ දැන් ඉන්න අවුරුද්දේදී ගෙවන්න උනා කොච්චරද? 520ක්. එහෙනම් 400ක් වෙන් කරාට 520ක් ගෙවන්න උනා. ඒ කියන්නේ කොච්චරක් අපි වැඩියෙන් ගෙවන්න උනාද? 120ක් වැඩිපුර ගෙවන්න උනා. ඇයි ඒ වැඩිපුර ගෙවන්න උනේ? ඌන ප්‍රතිපාදනයක් කියන නේද? කලින් අවුරුද්දට අඩුවෙන් ප්‍රතිපාදනය කරලා තියෙන අපි. ඒ කියන්නේ කලින් අවුරුද්දේ හිතලා තියෙන්නේ අඩුයි. 520ක් ගෙවන්න ඕන එකට 400යි කියලා තමයි ඇස්ටිමේට් කරලා තියෙන්නේ. එහෙනම් අර හිඟය 120 අපි මේ අවුරුද්ද තුලදී ගලපනවා අර පාඩුව බේවන්න වගේ. එහෙනම් කොහොමද කරන්නේ? 520න් අර 400 අඩු කරලා දැන් මෙතනදී මොකක්ද වෙන්නේ? ඌන මං කියවනේ අඩුවෙන් වෙන් කිරීම. ඌන වෙන් කිරීම. අපි හිතනවා ඔක අනිත් පැත්ත උනා කියලා. කලින් අවුරුද්දේ 520ක් මේ ආදායම් බදු ප්‍රතිපාදනයක් කරලා හැබැයි කලින් අවුරුද්දට අදාළව මේ අවුරුද්දේ ගෙවලා තියෙන්නේ 400යි. එහෙනම් අර 120 මොකද්ද මේ අවුරුද්දේ? අදි බදු වෙන් කිරීමක්. එහෙනම් ඒක මේ 120 මෙතනින් අඩු කරන්න පුළුවන්. හැබැයි දැන් මෙතන අඩු කිරීමක් නෙමෙයි අපි මේ ගාන හැටියට වෙන්නේ මොකද්ද? එකතු කිරීමක්. මොකද ඌන බද්දක් නම් අපි මුළු වගකීම මේ වගකීම වැඩි කරන්න එපේ. එහෙනම් මේ 120 අපි මෙතන එකතු කරනවා. මම හිතන්නේ ඉතාලම මම ගොඩාක් විස්තර කරා මේක කරන්න කොහොමද කියලා. හරි නේද? එහෙනම් මම හිතනවා තේරෙන්නේ නැති කියලා. එතකොට ඒ 120 මෙතන දාගන්න. 120 දාගත්තම මුළු ආදායම් බදු වගකීම වෙනවා 770ක්. මතක තියාගන්න මේ 650 නෙමෙයි ආදායම් බදු කියලා මෙතනට දාන්නේ. මොකද්ද දාන්නේ? අර 650ට වර්ෂයේ ආදායම් බදු වගකීමට කලින් අවුරුද්දට අදාළව අර ගැළපීම කරන්න ඕනේ. ඒ කියන්නේ ඌනාති බදු වෙන් කිරීම ගැළපීම කරන්න ඕනේ. ඒක කරලා ඒ දෙකම එකතු කරලා එන උත්තරේ මෙතන දාන්නේ. ඔන්න නම් 770 අපිදී මං හිතනවා තේරෙනවද කියලා. ඒ 770 මෙතන දාන්න තුන්වෙනි ගැළපීමට. තුන්වෙනි සටහන. ඔන්න බලන්න දුවේ පුතේ ඒත් එක්කම අපි ගැළපී 8ම සම්පූර්ණ කරලා තියෙනවා. අපි නම් දැන් ඉක්මනට ඊටු ටික සම්පූර්ණ කරමු ගානේ.
දැන් ගැලපිලි ටික අමාරුම කොටස් ටික ඉවරයි. එතකොට මම අර ආදායම් බන්දේ ඉතුරු ටික සුට්ටක් කරලා මෙන්න. ඒ කියන්නේ මෙන්න මෙහෙමයි. දැන් මේ බලන්න. තව ෂෝටි දෙයක් අපි එතන කරන් තියෙනවා. මොකද්ද? දැන් ඔබට මතකද මම කිව්වා 1250ක් ගෙවපු බද්ද ඇතුලේ කලින් අවුරුද්දට 520ක් අදාළයි. එහෙනම් ඉතුරු ටික මොන අවුරුද්දට අදාළ 730. මේ අවුරුද්දට අදාළ 730ක්. එතකොට ඒ 730න් අපේ අවුරුද්ද මේ අවුරුද්දට අදාළ ආදායම් බදු වගකීම කීය කියලාද කිව්වේ? 650ක් කියලා කිව්වේ. එතකොට එහෙනම් ඒ 730යි එතකොට 650ක් නම් වගකීම අපි ඇත්තටම මේ අවුරුද්දට අදාළව ගෙවලා වැඩිපුරත් එක්ක නේද? ආයි මං කියන්න 650යි මේ අවුරුද්දට අදාළ ආදායම් බදු වගකීම. කියලා පැහැදිලිව කියද මේ 770 ගැන හිතන්න එපා. මේ 770 වෙන කලින් අවුරුද්දේ උනාදි ගැලපීමක් එක්කනේ. අපි දැන් මේ කතා කරන්නේ මේ අවුරුද්ද ගැන. 2019 20ට අදාළව මේ බදු වගකීම 650යි. හැබැයි ගානේ අර තොරතුරු වෙන් කරගත්තම අපිට පැහැදිලි වෙනවා 1250ක් ගෙවපු ගානේ මේ අවුරුද්දට අදාළව මොකද කරලා තියෙන්නේ? කීයද ගෙවලා තියෙන්නේ වැඩිපුර? 730ක් ගෙවලා තියෙනවා. එහෙනම් ඒ 730න් මේ 650 අඩු කරන්න ඕනේ. එහෙනම් කොච්චරද? 80ක් වැඩිපුර ගෙවලා තියෙනවා. ඒ කියන්නේ මේ අවුරුද්දට මේ අදාළව 80ක් වැඩිපුර ගෙවලා තියෙනවා. එහෙනම් ඒක අපි මොකද කරන්න ඕනේ? ඔබට තේරෙන්න ඕනේ වියදමක් කලින් ගෙවලා නම් කොහෙද දෙන්නේ? කලින් ගෙවුවා ආදායම් බදු. මේ බලන්න ජංගමවත් කමෙන්ට් දාගන්න මේ පුතේ කලින් ගෙවුවා ආදායම් බදු කියලා 80ක්. ඔන්න එහෙනම් ඒ අනුව ගැලපිලිසික සියල්ල අවසానයි. එහෙනම් අපි ගාන කොහොමද ඉතුරු ටික මේ සම්පූර්ණ කරලා මේ ගාන අවසන් කරන්න කිරිවරලා අන්තිම වීඩියෝ එකෙන් කතා කරමු. එහෙනම් සෙෂන් 1 එක පොඩ්ඩක් තරමක් දීර්ඝ වුණා. මොකද ඔබට පැහැදිලිව සවිස්තරාත්මකව මට මේක කියලා දෙන්නට ඕන. මේ ගාන ඔබ මාත් එක්ක හැදුවට පස්සේ තවත් වෙන ඕනම ගානක් පැහැදිලිව හදාගන්න ඔබට තේරෙන්න ඕන හින්දායි තරමක් වෙලාව ගත්තේ. එහෙනම් ගාන ඉතුරු ටික සම්පූර්ණ කරලා අපි ඉක්මනට ඉවර කරමු ගාන ඊළඟ වීඩියෝ එකේ.